හරි. එතකොට අපි කතා කරන ප්‍රශ්නයට අදාළව අඳින්න තියෙන මේ ડોක්ටර් අපොයින්ට්මන්ට් සිස්ටම් එක කියන කතා බහට අදාළව right කියන තත්ත්වයට අදාළව. එතකොට මේ ප්‍රශ්නේ මුලින්ම කියලා තියෙනවා නව රෝගියෙකු ආරෝග්‍ය ශාලාවට ඇතුළු වීමට අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු අතර එය වෛද්‍යවරුන්ට බැලිය හැකි ලෙස මාර්ගගත ડોක්ටර් අපොයින්ට්මන්ට් සිස්ටම් තුල ඇත. නව රෝගී වාර්තා සෑදීම සහ ගබඩා කිරීම රෝගී වාර්තා ගබඩාවේ ඇත. right ඊළඟට දෙවෙනි ඡේදයෙන් පටන් අර ගන්නවා රෝගියෙක් බෙහෙත් ගැනීමට අවස්ථාවක් ගන්නා විට ඔවුන්ගේ තොරතුරු සැපිය යුතුය. right දැන් මෙතන පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනවා උඩ මේ නව රෝගියෙකු ආරක්ෂක ශාලාවට ඇතුළු වීමට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි කියන්නේ එතන ඇවිල්ලා ඇඩ්මිෂන් එකක් තියෙන්නේ. right ඇඩ්මිට් වෙන කතන්දරයක්. ඒතර මෙතන එන්නේ රෝගියෙක් බෙහෙත් ගැනීමට අවස්ථාවක් ලබා ගන්නා විට. right ඒතර මෙතන කියලා දිනවා රෝගියෙක් බෙහෙත් ගැනීමට අවස්ථාවක් ගන්නා විට ඔවුන්ගේ තොරතුරු සැපිය යුතුය. ඔවුන් අපොයින්ට්මන්ට් හදාගත් පසු කාඩ් එකක් ඔවුන්ට නිකුත් කරයි. එම අපොයින්ට්මන්ට් තොරතුරු දත්ත පාදකයක ගබඩා කර ඇත. පිළිගැනීමේ නිලධාරියා දුරකථනය හරහා ගන්නා රෝගීන්ගේ අපොයින්ට්මන්ට් විස්තර ඔවුන්ගේ තොරතුරු වලට ඇතුළත් කරයි. right මම උතන්ට වෙනකන් කියෙව්වේ මේ පිළිගැනීමේ නිලධාරියා කියලා කෙනෙකුත් මේ වැඩේට සම්බන්ධ වෙන නිසා. right එතකොට මේක දැන් අපිට මේ ප්‍රශ්නේ කරගෙන යනකොට යම් යම් උපකල්පන වලට එන්න වෙනවා. මොකද මේ ප්‍රශ්නේ සමහර දේවල් සම්පූර්ණයෙන් කියවිලා නැහැ. right එතන මුලින් කියලා තියෙනවා නව රෝගියෙකු ආරෝග්‍ය ශාලාවට ඇතුළු වීමට අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු අතර ඒ අයදුම් පත්‍රය කොතනටද ඉදිරිපත් කරන්න කියලා නැහැ. හැබැයි ඒක කියලා තියෙනවා ඉදිරිපත් කළ යුතු අතර ඒ වෛද්‍යවරුන්ට බැලිය හැකි ලෙස මාර්ගගත ડોක්ටර් අපොයින්ට්මන්ට් සිස්ටම් තුල ඇත කියලා. right එතකොට අපි ඔක නිවැරදිව අල්ලගත්තොත් ඒ කියන්නේ අපේ උපකල්පන සමග ගියොත් අපිට හම්බෙනවා මුලින්ම සිස්ටම් එකක් Doctor appointment system. Right. Doctor appointment system. Right. එතකොට මේකේ මුලින්ම කතා කරලා තියෙනවා රෝගියා ගැන නේද? ඒතර අපිට රෝගියා කියලා entity එකක් අරගන්න පුළුවන්. right දැන් මෙතන ඉංග්‍රීසි සහ සිංහල දෙකම කවලම් වෙලා තියෙන නිසා මම මේ දෙකෙන්ම අඳිනවා. ඔයගලන්ට තනිකර සිංහලෙන් තියෙනකොට සිංහලෙන් අඳින්න බලන්න ඉංග්‍රීසි වලින් තියෙනකොට ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි කතන්දර නෑනේ. තනිකර සිංහලෙන් තියෙනකොට සිංහලෙන් අඳින්න බලන්න. right මෙතන රෝගියා කියලා කියන්නේ entity එකක් විදිහට මම අරගන්නවා. ඒක මුලින්ම මෙතන කතා කරලා තිනවා රෝගියෙකු ආරෝග්‍ය ශාලාවට ඇතුළත් වීමට අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතුය. අයදුම් පත්‍රය කියලා කියන්නේ ડોකියුමන්ට් එකක්. අයදුම් පත්‍රය කාටද ඉදිරිපත් කරන්න කියන එක කියවෙන්නේ නැහැ. පහළට කියවගෙන යනකොට අපිට කෙනෙකුට යම් අවස්ථාවකදී හිතන්න පුළුවන් අයදුම් පත්‍රය පිළිගැනීමේ නිලධාරියාට තමයි දෙන්න ඕනේ කියලා. එහෙම මේ ප්‍රශ්නෙට අදාළව එහෙම උපකල්පනය කරත් නිවැරදි. ඒක මේ ප්‍රශ්න කියලා නැති නිසා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙලින්ම අයදුම් පත්‍රය ડોක්ටර් අපොයින්ට්මන්ට් සිස්ටම් එකට ඉදිරිපත් කරනවා කියලා. ඔය ආකාර දෙකම නිවැරදි. ඒතර දෙකෙන් එකයි ඕගොල්ලෝ අඳින්න ඕනේ. right මම මෙතෙන්දී අයදුම් පත්‍රය කියන එක ડોක්ටර් අපොයින්ට්මන්ට් සිස්ටම් එකට එනවා කියලා උපකල්පනය කරලා අඳිනවා. ඒක මගේ එක උපකල්පනයක්. එතකොට මෙහෙම කරනකොට දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙත් ඔය උපකල්පන සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ විභාග ප්‍රශ්නේ උපකල්පන වලට ලකුණු දීලා නැහැ මේ වෙනකන්. නමුත් මම මෙතනින් උපකල්පන ලයිස්තුවක් ලියනවා මගේ. right ඉතින් පළවෙනි උපකල්පනය වෙන්නේ රෝගියා අයදුම් පත්‍රය කෙලින්ම පද්ධතියට ඇතුළත් කරයි. රෝගියා අයදුම් පත්‍රය කෙලින්ම පද්ධතියට ලබා දෙයි. right එතකොට මම මෙතන අරගන්නවා අයදුම් පත්‍රය. ඒක කෙලින්ම සිස්ටම් එකට හම්බෙන දෙයක් විදිහට මම ගන්නවා. ඊට පස්සේ මේ උඩ ඡේදෙම කියලා තියෙනවා එය වෛද්‍යවරුන්ට බැලිය හැකි ලෙස
ඒ කියන්නේ වෛද්‍යවරයා කියන එක්කෙනා අයදුම් පත්‍රය බලන්න පුළුවන්. right එහෙනම් මට වෛද්‍යවරයා කියලා තව entity එකක් ගන්න පුළුවන්. එයාට පුළුවන් අයදුම් පත්‍රය බලන්න. right ඔය විදිහට අරගන්න පුළුවන්. ඊට පස්සේ කියලා තියෙනවා වෛද්‍යවරුන්ට බැලිය හැකි ලෙස මාර්ගගත ડોක්ටර් පේමන්ට් සිස්ටම් තුල ඇත නව රෝගී වාර්තා සෑදීම සහ ගබඩා කිරීම රෝගී වාර්තා ගබඩාවේ ඇත. මෙන්න මේක මේ නව රෝගී වාර්තා සෑදීම ගබඩා කිරීම රෝගී වාර්තා ගබඩාවේ ඇත කියන එක මෙතනදී කතා කරන්නේ මේ ડોක්ටර් පේමන්ට් සිස්ටම් එක ඇතුලේ තියෙන දෙයක්. right එතකොට ඒක සිස්ටම් එක ඇතුලේ දැන් අපිට සිස්ටම් එක ඇතුලේ දිහා බලන්න බෑ. right ඊළඟට කියලා තියෙනවා රෝගියෙක් බෙහෙත් ගැනීමට අවස්ථාවක් ගන්නා විට ඔවුන්ගේ තොරතුරු සැපිය යුතුය. ඔවුන් අපොයින්ට්මන්ට් හදාගත් පසු කාඩ් එකක් ඔවුන්ට නිකුත් කරයි. එම අපොයින්ට්මන්ට් තොරතුරු දත්ත පාදකයේ ගබඩා කර ඇත. පිළිගැනීමේ නිලධාරියා දුරකථනය හරහා ගන්නා රෝගීන්ගේ අපොයින්ට්මන්ට් විස්තර ඔවුන්ගේ තොරතුරු වල ඇතුළත් කරයි. එතකොට පිළිගැනීමේ නිලධාරියා තමයි අපොයින්ට්මන්ට් එකක් සම්බන්ධයෙන් දත්ත ලබා ගැනීම කරන්නේ. එහෙනම් අපිට තව කෙනෙක් මෙතෙන්දි මුණ ගැහෙනවා තව එන්ටිටි එකක්. කවුද? පිළිගැනීමේ නිලධාරියා. right පිළිගැනීමේ නිලධාරියාට මුලින්ම හම්බෙන්නේ මොකද්ද? appointment details නේද? appointment තොරතුරු. නැත්නම් appointment විස්තර. ඕක හරියටම අපි ලිව්වොත් මෙතෙන්දී ඇත්තටම හම්බෙන්නේ අපොයින්ට්මන්ට් එක ගැන නෙවෙයි රෝගියාගේ තොරතුරු ටික නේද? රෝගියාගේ තොරතුරු. මේක ඇඳෙන්න ඕනේ කඩිරකින්. right දැන් අපි ප්‍රායෝගිකව හිතුවොත් මොකක් හරි හොස්පිටල් එකකින් අපොයින්ට්මන්ට් එකක් ගන්නකොට අපි කතා කරාම අපේ නම වයස ඔය කියන තොරතුරු ටික ගන්නවා. රෝගියාගේ තොරතුරු ටික අරගෙන ඊළඟට රෝගියාට ලබා දෙනවා අපොයින්ට්මන්ට් එක නේද? අපොයින්ට්මන්ට් තොරතුරු. ඒකත් කඩිරකින් තමයි යන්න ඕනේ. මොකද රෝගියාට අපොයින්ට්මන්ට් එක ගැන විස්තර ටික දෙන්නේ පිළිගැනීමේ නිලධාරිය. හරි ඒ වගේම කියලා තියෙනවා පිළිගැනීමේ නිලධාරිය තමයි මේ අපොයින්ට්මන්ට් තොරතුරු කියන දේවල් පද්ධතියට ඇතුල් කරන්නේ. right ඒ වගේම රෝගියාගේ තොරතුරු ටිකක් පද්ධතියට යන්න ඕනේ. නේද? එහෙනම් මෙතනින් එනවා රෝගියාගේ තොරතුරු පද්ධතියට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි appointment තොරතුරු පද්ධතියට ඇතුළත් වෙන්න ඕනේ. හරි එතකොට ඔන්න බෙහෙත් ගැනීමට අවස්ථාවක් අපොයින්ට්මන්ට් එකක් ගන්නා විට ඔවුන්ගේ තොරතුරු සැපිය යුතුයි. ඒතර ඔවුන්ගේ තොරතුරු තමයි අපි මුලින්ම අරගත්තේ මෙතන. right එතකොට රෝගියාගේ තොරතුරු ඔවුන්ගේ තොරතුරු ගම රෝගියාගේ තොරතුරු සපයනවා. අපොයින්ට්මන්ට් එක හදාගත් පසු ඔවුන්ට කාඩ් එකක් නිකුත් කරනවා කියලා තියෙනවා. ඒතර කාඩ් එක නිකුත් වෙනවා කියන එක කොතනින්ද රෝගියාට හම්බෙන්නේ කියන එක පැහැදිලි නෑ මෙතන. සිස්ටම් එකෙන් කාඩ් එකක් දෙනවද?
පිළිගැනීමේ නිලධාරියා විසින් කාඩ් එකක් දෙනවද කියන එක පැහැදිලි නැහැ. ඒතර ඒකත් අපිට උපකල්පනයකට අරගන්න පුළුවන්. right මම මෙතන උපකල්පනය කරනවා කාඩ් එක ලබා දෙනුයේ පිළිගැනීමේ නිලධාරියා විසිනි. right එතකොට කාඩ් එක කියලා කියන්නේ ડોකියුමන්ට් එකක්. ඒක පිළිගැනීමේ නිලධාරියා විසින් රෝගියා ගාවට යවන්න පුළුවන්. කෙනෙකුට මේක සිස්ටම් එකේ ඉඳලා රෝගියාට හම්බෙනවා කියලා අරගන්නත් පුළුවන්. මොකද ඒක උපකල්පන. right එතකොට ඔන්න අපොයින්ට්මන්ට් එක ගැන ඩීටේල්ස් උයි කාඩ් එකේ දේවලුයි නිකුත් වීම හරි. ඊළඟට කියලා තියෙනවා අපොයින්ට්මන්ට් තොරතුරු දත්තපාදකයකට ගබඩා කර ඇත. ඒ කියන්නේ සිස්ටම් එකේ පිළිගැනීමේ නිලධාරියා දුරකථනය හරහා ගන්නා රෝගීන්ගේ අපොයින්ට්මන්ට් විස්තර ඔවුන්ගේ තොරතුරු වල ඇතුළත් කරයි. ඒකත් අපි දැම්මා. පිළිගැනීමේ නිලධාරියා රෝගීන්ගේ අවලංගු විස්තර අවලංගු අපොයින්ට්මන්ට් විස්තර පද්ධතියට ඇතුළත් කරයි. එතකොට ඒ ඇවිල්ලා අවලංගු කරන ලද අපොයින්ට්මන්ට් එකක්. එතකොට අපොයින්ට්මන්ට් එක අවලංගු වෙන්නේ එක්කෝ දොස්තර අපොයින්ට්මන්ට් එක අවලංගු කරන්න ඕනේ. එයා එන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් රෝගියා තමන්ගේ අපොයින්ට්මන්ට් එක අවලංගු කරන්න ඕනේ. right එතකොට ඔය කියන කුමන හෝ අවලංගු කිරීමක් අපොයින්ට්මන්ට් එක අවලංගු කිරීම සිස්ටම් එකට හම්බෙන්න ඕනේ. එතකොට රෝගියා තමන්ගේ අපොයින්ට්මන්ට් එක අවලංගු කරොත් ඒක හම්බෙන්නේ පිළිගැනීමේ නිලධාරියාට. වෛද්‍යවරයා අපොයින්ට්මන්ට් එක අවලංගු කරොත් ඒක හම්බෙන්නේ පිළිගැනීමේ නිලධාරියාට. දැන් ડોක්ටර් එන්නේ නැහැ කියලා ડોක්ටර්ට පුළුවන් අපොයින්ට්මන්ට්ස් ටික කැන්සල් කරන්න. රෝගියා එන්නේ නැහැ කියලා නැත්නම් වෙන දවසක එනවා කියලා එයාට පුළුවන් එයාගේ අපොයින්ට්මන්ට් එක කැන්සල් කරන්න. right ඔන්න ඔය දේවල් තමයි ප්‍රායෝගිකව හිතන්න ඕනේ කියලා මම කිව්වේ. මේ ප්‍රශ්නේ ඒවා ටිකක් වැඩි. හරි. යම් යම් තැන් එන්න පුළුවන් ඔයගලන්ට එහෙම හිතන්න වෙනවා. එතකොට මෙතනින් අපි අරගන්නවා appointment අවලංගු කිරීමේ තොරතුරු. මෙන්න මේක ගොඩක් අය ලියලා තිබුණේ අපොයින්ට්මන්ට් එක අවලංගු කිරීම කියලා. මං ගිය සතියේ අපි අන්තිමට හම්බෙනකොට කිව්වනේ අපි ඉදිරිපත් කරන්න ඕනේ දත්තයක්. right ඒ දත්තයක් ආකාරයෙන් ලියවෙන්න ඕනේ. right මෙතනටත් මම දානවා appointment අවලංගු කිරීමේ තොරතුරු. right එතකොට ඕකත් පිළිගැනීමේ නිලධාරියට තමයි එන්නේ. ඒත් පිළිගැනීමේ නිලධාරියා දෙන්න ඕනේ appointment අවලංගු කිරීමේ තොරතුරු මේ සිස්ටම් එකට. right දැන් මට මෙතන පිළිගැනීමේ නිලධාරියා පොඩ්ඩක් පිරලා තියෙන්නේ. ඒක නිසා මම පිළිගැනීමේ නිලධාරියව ඩුප්ලිකේට් කරනවා මේ වගේ. පැත්තෙන් ඉරක් ඇඳලා ඒක තනි ඉරක් ඇඳෙන්න ඕන ළමයි බෝඩ් එකේ නිසා පොඩ්ඩක් ඇදට වගේ පේන්නේ. මම පිළිගැනීමේ නිලධාරියා දානවා මේ පැත්තෙන්. ඉදාම මෙතන ඉන්නේ.
right පිළිගැනීමේ නිලධාරියා එතකොට අවලංගු කිරීමේ තොරතුරු ડોක්ටර් පේමන්ට් සිස්ටම් එකට ලබා දෙනවා. ඊළඟට එතකොට රෝගීන්ගේ අවලංගු අපොයින්ට්මන්ට් විස්තර පද්ධතියට ඇතුළත් කරයි කියන එකත් හරි. මෙම ක්‍රියාවලි දෙකම දත්ත පාදකයේ අපොයින්ට්මන්ට් සෙක්ෂන් එහි යාවත්කාලී නෙවෙයි. ඒක සිස්ටම් එක ඇතුළේ සිද්ධ වෙන දෙයක්. ඊළඟට තියෙනවා වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්ෂා කරන වෙලාවේ රෝගීන්ගේ අපොයින්ට්මන්ට් ලයිස්තුව හා ඔවුන්ගේ වාර්තා වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත. එතකොට අපොයින්ට්මන්ට් ලයිස්තුව කියන එක පද්ධතියේ තියෙන්නේ නේද? ඒක ඔන්න වෛද්‍යවරයාට හම්බෙන්න ඕනේ. මේක සිස්ටම් එකෙන් වෛද්‍යවරයාට හම්බෙන දෙයක්. ඊළඟට මේකේ වාර්තා ගැන කියලා තියෙනවා ළමයි. මේ වාර්තා කියන කතාව තමයි මේ ප්‍රශ්නේ ටිකක් කලබලකාරී නැත්තම් මේ ප්‍රශ්නයක් ඇති කරන තත්ත්වය වෙන්නේ. ඔවුන්ගේ වාර්තා වෛද්‍යවරයා වෙත යොමු කිරීම නියමිතව ඇත. එතකොට මේ වාර්තා මේ සිස්ටම් එකේ තියෙනවා කියන එක සඳහන් වෙන තැනක් තමයි පළවෙනි ඡේදය. නව රෝගී වාර්තා සෑදීම හා ගබඩා කිරීම රෝගී වාර්තා ගබඩාවේ ඇත කියලා. right? එතකොට අපිට උපකල්පනය කරන්න වෙනවා මේ රෝගී වාර්තා කියන ඒවා දැනටමත් පද්ධතිය තුල ගබඩා වෙලා තියෙනවා කියලා. right? එහෙමත් නැත්නම් අර අපි කියනවා සිස්ටම් එකක දත්තයක් ඉබේ පහළ වෙන්න බෑ කියලා. right? දැන් අපි මේක එකපාරට හේතුවක් නැතුව ඇන්දොත් ඒක ඉබේ පහළ වුණු දත්තයක් වෙනවා. හරි විදිහට ගත්තොත් අපි එහෙම දත්ත හදන්නේ නෑ හරි විදිහට ගත්තොත්. ඒක නිපද වෙලා එන විදිහක් අපි පෙන්වන්න කරනවා. right? ඒක නිසා එක්ක රෝගී වාර්තාව අපි මේ සිස්ටම් එකට නොඇඳ රෝගී වාර්තාව කියන එක ඒ වෙලාවේ මැනුවලි රෝගියා විසින් වෛද්‍යවරයාට ඉදිරිපත් කරන දෙයක් විදිහට අපිට සලකන්න වෙනවා. ඒක තමයි වඩා හොඳ ක්‍රමය. එහෙම නැත්නම් උපකල්පනයක් අරගෙන කියන්න වෙනවා රෝගී වාර්තා මේ වන විට පද්ධතිය තුල තිබෙනවා කියලා. මේක වඩා හොඳයි රෝගී වාර්තා කියන ඒවා රෝගියාගෙන් වෛද්‍යවරයාට එකෙල්ලේ හම්බෙනවා කියලා උපකල්පනය කිරීම. මොකද ඒක සිස්ටම් එකට ඇතුළත් වෙන විදිහක් ගැන සඳහන් වීමක් නැහැ. right? එතකොට මම තව උපකල්පනයක් මෙතනට ගන්නවා. රෝගී වාර්තා රෝගියා විසින් වෛද්‍යවරයාට ලබා දේ. right? මගේ රෝගියා ගොඩක් එහයින් ඉන්නේ. මම ඒක නිසා රෝගියාව ඩුප්ලිකේට් කරගන්නවා. එතන රෝගියාව ගන්නවා මේ පැත්තට. එතකොට ડોක්ටර්ට හම්බෙන්නේ රෝගී වාර්තා. රෝගී වාර්තා කියන්නේ දත්තයක් පැහැදිලිවම ડોකියුමන්ට් එකක්. ඒක නිසා කඩේරි වලින් වෛද්‍යවරයාට හම්බෙනවා. ඊළඟට අවසානට කියලා තියෙනවා වෛද්‍යවරයාට රෝගී වාර්තා කතාව හරියි. වෛද්‍යවරයා විසින් බෙහෙත් ඇතුළත් බෙහෙත් වට්ටෝරුව තොරතුරු පද්ධතියට නිකුත් කිරීම හා රෝගියාට ලබා දීම සිදු කරයි. ඒතර බෙහෙත් වට්ටෝරුව තොරතුරු පද්ධතියට නිකුත් කිරීම සහ රෝගියාට ලබා දීම එන වැඩ දෙකක් වෙනවා. එකක් බෙහෙත් වට්ටෝරුව වෛද්‍යවරයා සිස්ටම් එකට දානවා, අනිත් එක රෝගියාට දෙනවා. right? මෙතන ගන්නම් බෙහෙත් වට්ටෝරුව
වෛද්‍යවරයාගෙන් සිස්ටම් එකට යන්නේ ඒ වගේම වෛද්‍යවරයා බෙහෙත් පත්‍රය දෙනවා රෝගියාට. හරි. ඔන්න ඔය විදිහට තමයි context diagram එක ඉවර වෙන්න ඕනේ. right දැන් ඕගොල්ලෝ අන්තිම දේවල් වල පොඩි පොඩි අඩුපාඩු තිබුණා. right ඒක නිසා ඒවත් නිවැරදි කරගෙන මේ කියන එකත් හරියට ඇඳ ගන්න ළමයි. හරි right වෙලාව අරගෙන ඇඳ ගන්නකො ළමයි. ඊට පස්සේ අපි ඊළඟ දේවල් ටික ගැන කතා කරමු. ගැටලු තියෙනවා නම් අහන්න.
ඉවරද ළමයි? ළමයි ඉවර නම් මට කියන්න ටක් ගාලා. right එක්කෙනෙක් ඉවරයි. තව අඳින අය කවුද ඉන්නේ? right කුසල් ඉක්මන් කරමු.
හරි. එහෙනම් අපි යන් ඉස්සරහට. එතකොට ගිය සතියේ අවසානට අපි කතා බහ ඉවර කරනකොට මෙන්න මේ දේවල් ටික ගැන අපි කතා බහ කරා. පොඩ්ඩක් ඒක මම මතක් කරන්න නැවත. right? අපි කතා බහ වුණා context diagram එකකින් ඊළඟ level එකට යනකොට level 1 diagram එකට යනකොට අපි කරන්නේ මේ අපේ පද්ධතිය. අපි ගත්ත උදාහරණය නම් අපේ බාණ්ඩ ඇනවුම් කිරීමේ පද්ධතිය පොතේ තියෙන උදාහරණය. බාණ්ඩ ඇනවුම් කිරීමේ පද්ධතිය ඔය පද්ධතිය තවදුරටත් විහිදුවන එක කියලා. ඒත් ඒක ඇතුලේ මම කිව්වා ඕගලන්ට ಜಾති දෙකක අලුත් දේවල් හම්බෙනවා. එක්කෙනෙක් තමයි ක්‍රියාවලිය process එක කියලා අපි කිව්වා. අනිත් එක්කෙනා දත්ත ගබඩාව data store එකක් කියලා අපි කිව්වා. එතකොට process එක මම විස්තර කරා මේ විදිහට process එකේ කොටස් තුනක් තියෙනවා. ID එක විදිහට පුංචි මේ උඩ තියෙන කොටුවේ අපි සඳහන් කරනවා. ඊළඟට කවුද ඒක කරන්නේ කියන එක එයාට දකුණු අත පැත්තේ තියෙන කොටස සඳහන් කරනවා. පහළ කොටසේ ක්‍රියාවලියේ නම සඳහන් කරනවා. right? ඊළඟට data store එක ගැන අපි කතා කරා. දත්ත ගබඩාව ගැන. දත්ත ගබඩාවේ ID එක ಜಾති හතරකින් තියෙන්න පුළුවන් කියලා මම කතා කරා. ඒ ಜಾති හතර තමයි manual data store එකක් වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය එකක්. not for now so. I'm going to give you one. Careful, that's the key. That's the key. No, Susu. Start with the key, huh? Right? Manual data store එකක් වෙන්න පුළුවන්. අත්‍යුරු දත්ත ගබඩාව ෆයිල් එකක් පොතක් වගේ දෙයක්. DDOA can be had after the class. Can I have DDOA? Not now, Susu. After start this class, huh? But I really want DDOA. You are having the cup. Go and drink some water. Go and drink some water. Okay. right sorry ළමයි data store එක එතකොට වර්ග හතරකින් අරගන්න පුළුවන් කියලා කිව්වා. එකක් manual අත්‍යුරුව දත්ත ගබඩා කරන්න පුළුවන් තැනක්. ඒක අපි m අකුරෙන් ඉන්ඩිකේට් කරන්නේ. එතකොට දත්ත ගබඩා ගොඩක් එන්න පුළුවන් අපි අඳින data context අඳින TFD diagram එක level 1 diagram එක. එතකොට manual වර්ග කීපයක් ආවොත් ඒක m1 m2 m3 කියලා මේ data store එකේ ඉස්සරහ කොටුවේ අපි නිරූපණය කරනවා. right? ඊළඟට digital වර්ගයේ data stores තියෙන්න පුළුවන්. digital වර්ගයේ data store එකක් අපි D අකුරෙන් ඉන්ඩිකේට් කරනවා. ඒවයිත් එකකට වඩා වැඩි ප්‍රමාණයක් තිබ්බොත් D1, D2, D3 කියන කොටස් වල අපි විදිහට data stores අපි නිර්මාණය කිරීම කරනවා. digital data store එකක් කියලා කියන්නේ පරිගණකයක. එහෙමත් නැත්නම් digital උපාංගයක. ඒක mobile phone එකක් වෙන්න පුළුවන්, tablet එකක් වෙන්න පුළුවන්, නේද? computer එකක් වෙන්න පුළුවන්, desktop එකක් වෙන්න පුළුවන්, laptop එකක් වෙන්න පුළුවන්, මොකක් හරි digital device එකක්. hard disk එකක කිව්වත් digital තමයි. right? එහෙම මේක අපිට පුළුවන් මේ ගබඩා කිරීම කරන්න. ඊළඟට T අකුරෙන් අපි indicate කරනවා temporary digital files, right? తాවකාලික තියෙන digital data. එතකොට ඒකත් ආයිත්තරයක් මේ කම්පියුටර් එකක් නැත්නම් digital device එකක සම්බන්ධයෙන් තියෙන తాවකාලික ගොනුවක්. తాවකාලික ෆයිල් එකක්. ඒක යම් ප්‍රමාණයකට යම් කාලයකට පාවිච්චි කරා අයින් කරා. right? ඒවට අපි කියනවා temporary file එකක්. ඒක T අකුරෙන් අපි indicate කරන්නේ T1, T2, T3 කියන විදිහට. right?
අවසානට අපි කතා කරා T අකුර වරහන ඇතුලේ M temporary manual files right එතකොට ඒක අපි indicate කරන්නේ T1 වරහන ඇතුලේ T2 වරහන ඇතුලේ T3 වරහන ඇතුලේ මේ විදිහට නිතරම මතක තියාගන්න ඕනේ ඒකේ වරහන ඇතුලේ M අකුරක් එනවා මොකද temporary කියන එක්කෙනා වෙනම ඉන්නවා එයා digital indicate කරන්නේ manual උනොත් T අකුර වරහන ඇතුලේ M කියලා අපි indicate කරන්නම ඕනේ ඒක අත්‍යුරුව තියෙන නැත්නම් manually handle කරන temporary data store එකක්. දත්ත ගබඩා කරලා තියාගන්න manually පාවිච්චි කරන తాවකාලික දත්ත ගබඩාවක්. ඒක file tray එකක් right පොඩි බන්දේසියක් right පොඩි මොකක්කෝ පාවිච්චි කරන පොඩි බහලුමක්. ඒකේ දත්ත නිරන්තරයෙන් ගබඩා වෙලා තියෙන්නේ නැහැ. එතනට දාන දත්ත ඊට සුළු වේලාවකට පස්සේ එතනින් ඉවත් වෙනවා. ඒක අපිට temporary data store එකක් කියලා අඳුර ගන්න පුළුවන්. right? ඒක ඔය විදිහට දත්ත ගබඩාව කියන එක ඔය ආකාර හතරකින් නිරූපණය කරන්න පුළුවන්. මෙතෙන්දී මට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා මේ මැද කොටසේ. ඒ කියන්නේ මෙන්න මෙතන අපි ලියනවා data store එකේ නම right දැන් මේක හරියට මේ ලියන නම හොඳට මතක තියාගන්න මේ data store එකකට තියෙන නම. දැන් අපි පොතක් අරගත්තොත් පොතේ තියෙන්නේ ආයතනයකට අදාළව විකුණුම් කරපු දේවල් නම් ඒක විකුණුම් දත්ත ගබඩාව කියලා අපි ලියන්නේ නැහැ. පොතේ ටයිටල් එක වෙන්නේ විකුණුම්. right ඒතර ඒකෙන් අදහස් වෙන්නේ දත්ත ගබඩාවේ නම මොකක්ද කියන එක. right ඒතර මේක දත්ත ගබඩාවේ නම right ඔන්න ඔය විදිහට අපිට පුළුවන් level 1 එකක් පැත්තට යනකොට ඒ level 1 එක ඇතුළේ නැත්නම් මේ අපි විගහරින පද්ධතිය ඇතුළේ තියෙන ක්‍රියාවලි සහ දත්ත ගබඩාවන් හඳුනා ගැනීම කරන්න. right මේ පොඩි කොටස ගැන අපි නෝට් එකට ලියාගත්තද ළමයි දැන් ඔයගලන්ගේ ටියුට් එකේ DFD step by step කියන තැන මේ සංකේත දෙක තියෙනවා. නමුත් අර කොටස් ටික නම් වෙලා නැහැ. right මෙතන තියෙනවා process identifier process name where or to who කොහෙද කොතනද කාටද කොතනද කවුරුන් විසින්ද කොතනද කියන එක right මෙතන මේ ඇලයිරක් ගහලා තරුවක් ඇඳලා තියෙනවා ඒක ඕගලන්ට අවශ්‍ය නැහැ ඒක ටිපෙච් කරගත්තට කමක් නැහැ ළමයි මේ කොටස ඒ කියන්නේ ඔය data process අඳින ක්‍රම කීපයක් තියෙනවා මෙන්න මේ කොටස අපේ සිලබස් එකේ හැටියට අපි ඔහොම ඇඳලා පෙන්නන්නේ නැහැ ඒ නිසා ඒක ටිපෙච් කරගත්තට ගැටලුවක් නැහැ. ඊළඟට දත්ත ගබඩාව සම්බන්ධයෙන් data store identifier එක තියෙනවා වම් පැත්තේ. data store description එක නැත්නම් එයාගේ නම ඔයාලට දැක් ගන්න පුළුවන් දකුණු අත පැත්තේ. right ඒ වගේම හොඳට මතක තියාගන්න මෙයාව මේ දකුණු පැත්ත කෙළවරෙන් border එක ඇඳලා වහන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දකුණු පැත්ත open විදිහට තියෙනවා. right මේ data store එක කියන තැන අපි මේ එන්න පුළුවන් වර්ග හතර ගැන ලියාගත්තද ළමයි මේ manual digital temporary manual temporary කියන එක ගැන ලියාගත්තද පොඩ්ඩක් confirm කරන්න ඔව් ළමයි ලියාගත්තද?
ළමයි මාව ඇහෙනව නේද? ළමයි මාව ක්ලියර්ලි ඇහෙනවද? Alright, okay. අපි මේ data store එකට අදාළව තියෙන මෙන්න මේ කරුණු ටික ලියාගත්තද ළමයි? Alright. හරි, නියමයි. හරි. එහෙමනම් Qt එකේ තියෙන ඊළඟ ක්‍රියාවලියට මම යනවා. දැන් අපි මේ වෙනකොට මේ සිද්ධියට අදාළව මේ ඩයග්‍රෑම් එක ඇඳලා ඉවර කරා. right? ඊළඟට මෙන්න මේ level 1 දත්ත ගැලීමේ සටහන පැත්තට තමයි දැන් කතා බහ කරන්න යන්නේ. මේකට ආරම්භයක් තමයි අපි අතනදී අරගන්නේ. දැන් මේ level 1 එක අඳිනකොට අපි ආ කලින් කිව්වා වගේ අපේ තියෙන සිස්ටම් එක තමයි දැන් මේ දිගාරින්න හදන්නේ. right? එතකොට ඔය සිස්ටම් එක දිගාරිනකොට අපි කරගන්න ඕන පළවෙනි දේ තමයි අපි කන්සන්ට්‍රේට් කරන්න ඕන පළවෙනි දේ තමයි මේ පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලි මොනවාද කියන එක. right? මේ පද්ධතිය ඇතුලේ පොඩි පොඩි ක්‍රියාවලීන් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රියාවලීන් විශාල ප්‍රමාණයම මූලික වශයෙන් ප්‍රධාන ක්‍රියාවලි කීපයකට අපිට වෙන් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මේ අපි මෙතන කතා කරපු අපේ සිද්ධියේදී අපි දන්නවා සිද්ධ වෙන ක්‍රියාවලි කොහොමද? ගනුදෙනු කරුවෙක් නැත්නම් පාරිභෝගිකයෙක් දුරකථනයෙන් අමතල තමන්ගේ ඇනවුම දෙනවා. ඒක එක ක්‍රියාවලියක්. ඊළඟට පාරිභෝගිකයාට තමන්ගේ ඇනවුම ඉන්වොයිස් එකකින් හම්බ වෙනවා. ඒක තව ක්‍රියාවලියක්. ඊළඟට ඊට පස්සේ භාණ්ඩ ටික පාරිභෝගිකයාට ලැබෙනකොට බෙදා හැරීමේ විස්තරයක් ඩිලිවරි නෝට් එකක් පාරිභෝගිකයාට හම්බ වෙනවා. ඒ වගේම පාරිභෝගිකයා පේමන්ට් එක සිද්ධ කරනවා, ගෙවීම සිද්ධ කරනවා. ගෙවීම සිද්ධ කිරීම කියන්නේ එක ක්‍රියාවලියක්. ඒ සම්බන්ධයෙන් එයාට රිසිට් එකක් හම්බ වෙනවා. right? මුලින්ම එයාට නාමාවලිය හම්බ වෙනවා කියන ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. එතකොට ওই ක්‍රියාවලිය අරගත්තොත් නේද අපිට ওই සිද්ධිය ඇතුළේ ওই ක්‍රියාවලිය ටික අපිට අඳුර ගන්න පුළුවන්. right? එතකොට ගනුදෙනු කරුවෙකුට නාමාවලිය ලැබීම, ඇනවුම සමාගමට යැවීම, ඉන්වොයිස් එකක් යැවීම, බෙදා හැරීමේ සටහනක් ලැබීම, සටහනක් සමග ගනුදෙනුට භාණ්ඩ ටික ලැබීම,
ගෙවීම සිදු කිරීම රිසිට් පතක් ලැබීම. ඔන්න ඔය ක්‍රියාවලිය ටික සිද්ධ වෙනවා. දැන් මේ ක්‍රියාවලිය ටික ගත්තොත් මේ පුංචි පුංචි ක්‍රියාවලිය ටික ලොකු ක්‍රියාවලිය දෙකක අනු ක්‍රියාවලිය කියලා අපිට අඳුන ගන්න පුළුවන්. මේ ගනුදෙනු කරුවාට නාමාවලිය ලැබීම, ඇනවුම සමාගමට යැවීම කියන දේවල් අපි භාණ්ඩයක් ඇනවුම් කිරීමට අදාළව සිද්ධ වෙන දේවල්. අදාළ බ්‍රෝචර් එකෙන් කියනවා මෙන්න මේවා තියෙන තමයි භාණ්ඩ කියලා. අපි කතා කරලා ඕඩර් එකක් ප්ලේස් කරනවා. මෙන්න මේවා මට අවශ්‍යයි කියලා. ඒක ඇනවුම සම්බන්ධ තොරතුරු. right? ඒතර ඇනවුම ආයතනයට හම්බුනාම ආයතනයෙන් ඉන්වොයිස් එකක් ලබා දෙන එක. බෙදා හැරීමේ සටහන ලබා දෙන එක. right? ඊළඟට පාරිභෝගිකයා විසින් ගෙවීම සිදු කිරීම සහ ගෙවීමට අදාළ රිසිට් පතක් දීම. මොකද ඉන්වොයිස් එකක් යවන තැන කියලා කියන්නේ ගනුදෙනුවක් ආරම්භ වුණා කියන තැන. කියන්නේ ගෙවීමක් ආරම්භ වෙනවා කියන තැන. ඒතර ඉන්වොයිස් එක යවන තැන ඉඳලා ඉන්වොයිස් එක යවන එක, ඩෙලිවරි නෝට් එක ලැබෙන එක, ගෙවීම සිද්ධ කරන එක, ඒ වෙනුවෙන් රිසිට් පතක් ලැබෙන එක, ඒ ඔක්කොම ගෙවීම කියන ලොකු ක්‍රියාවලියට අදාළව තියෙන අනු ක්‍රියාවලිය. ඔන්නෝක මුලින් තේරුම් ගන්න ඕනේ. ඕක පැහැදිලිද? ඇනවුම් ක්‍රියාවලියක් තියෙනවා, ගෙවීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඇනවුම් ක්‍රියාවලියට අනු ක්‍රියාවලි දෙකක් සම්බන්ධයි. ගෙවීමේ ක්‍රියාවලියට අනු ක්‍රියාවලි හතරක් සම්බන්ධයි. ඕක පැහැදිලිද? අවුලමයි? හරි. හොඳයි. එතකොට ඔන්න ඔය ලොකු ක්‍රියාවලි දෙක. right? මොනවාද ලොකු ක්‍රියාවලි දෙක කියන්නේ? අපේ ගෙවීමේ ක්‍රියාවලිය කියලා අපි වෙන් කරගත්ත ක්‍රියාවලිය, ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය කියලා වෙන් කරගත්ත මේ ක්‍රියාවලි අනු ක්‍රියාවලි දෙක, ගෙවීමේ ක්‍රියාවලි කියලා වෙන් කරගත්ත මේ අනු ක්‍රියාවලි හතර. right? ලොකු ක්‍රියාවලි දෙකක් කියලා සලකලා, ලොකු ක්‍රියාවලි දෙකක් කියලා සලකලා අපි අපේ level 1 diagram එක තවදුරටත් ඉස්සරහට ගන්නවා. මේ තමයි අපි අදපු context diagram එක, සන්දර්භ රූප සටහන. මේකේ දැන් මේ good order system කියන system එක තවදුරටත් විහිදුවනවා මෙන්න මේ වගේ. දැන් මෙතනදී අලුතෙන් සිද්ධ වෙන දේ තමයි ළමයි අපේ system එක, මේ තියෙන system එක අපේ. කලින් අපි අර තනි කොටුවේ යන system එක. ඒ system එක අඳිනවා වෙනුවට system එක ඇතුලේ තියෙන process දෙක වෙන වෙනම ඇඳලා තියෙනවා. order process එකයි payment process එකයි. right? සිංහලෙන් ලියනවා නම් ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය, ගෙවීමේ ක්‍රියාවලිය. එතකොට මේ අනිත් දේවල් ඕඩර් එක හම්බෙන එක, ඕඩර් එකක් ලබා දෙන එක, කැටලොග් එක හම්බෙන එක, ඉන්වොයිස් එක හම්බෙන එක, ඊළඟට ඩෙලිවරි නෝට් එක ලැබෙන එක, පේමන්ට් එකක් කරන එක, රිසිට් එකක් ලැබෙන එක, ඒ ඔක්කොම අර කලින් context diagram එකේ තිබ්බ දේවල්ම තමයි. right? මෙතනදී වෙනසකට වෙන්නේ මෙන්න මේ අපේ system එකේ ඇතුළ මේ විදිහට විහිදීමට ලක්වීම. තාම මේ level 1 එක ඉවර නැහැ. හොඳේ. එතකොට මෙතනදී අපි කරන්නේ context diagram එකේ තිබුණනේ මේ කරන දත්ත ගැලීම් ටික. අන්නේ දත්ත ගැලීම් ටික දැන් මේ process දෙකකට කඩාගත්ත නිසා අදාළ process එකට
දත්ත ගැලීම සම්බන්ධ කිරීම කරනවා. එතකොට ඕඩර් යමක් ඕඩර් කිරීමේ process එක කියන එකට අදාළව අපි කතා වුණේ කැටලොග් එකක් පාරිභෝගිකයාට ලැබෙනවා. පාරිභෝගිකයා ඕඩර් එකක් ප්ලේස් කරනවා. right? ඊළඟට පේ කරනවා කියන ගෙවනවා කියන එකේදී අපි කතා වුණේ ඉන්වොයිස් එක කස්ටමර්ට හම්බ වෙනවා. ඊට පස්සේ බාණ්ඩත් එක්ක ඩෙලිවරි නෝට් එක කියන එක කස්ටමර්ට හම්බ වෙනවා. කස්ටමර් පේමන්ට් එකක් කරනවා. පේමන්ට් එකට අදාළව රිසිට් එකක් හම්බ වෙනවා. ඒක කලින් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකේ තිබ්බ දත්ත ගැලීම් ටිකමයි මේ වෙනකොට අදාළ process එකට සම්බන්ධ කරලා ඒ දත්ත ගැලීම් ටික ඇඳගත්තා. දැන් මේ level 1 diagram එක අපි අඳින ගමන් ඉන්නේ තාම සම්පූර්ණ නැහැ. හරි මේ වෙනකන් කරපු දේවල් ටික පැහැදිලිද? හරි හොඳයි. ඊළඟට තමයි වැදගත්ම වැඩේ තියෙන්නේ. දැන් අපි මේ ඩයග්‍රෑම් එක මේ විදිහට කම්ප්ලීට් කරලා ඉවරනයින් පස්සේ අපි අපෙන් අහගන්න ඕන ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ ප්‍රශ්න තුන තමයි ඔයාට මේ සිස්ටම් එක ඇතුලේ තියෙන data stores ටික, දත්ත ගබඩාවන් ටික තීරණය කරගන්න උදව් කරන කෙනා. ඒ ප්‍රශ්න තුන තමයි මෙන්න මෙතන මම පෙන්නලා තියෙන්නේ. right? මේ පෙන්නලා තියෙන ඔය ප්‍රශ්න තුන. රීති තුනක් විදිහට. මොනවාද ප්‍රශ්න තුන? පළවෙනි ප්‍රශ්නේ තමයි සෑම ක්‍රියාවලියකටම ආදානය සහ ප්‍රතිදානයන් තිබේද? right? අපි බලන්න ඕනේ අපේ හැම process එකටම එයා ඇතුළට එන දත්ත ගැලීම් තියනවාද? එයාගෙන් එළියට යන දත්ත ගැලීම් තියනවාද? හැම process එකටම හොඳයි. process එක කියලා කියන්නේ කවුද? මේගොල්ලෝ. මේ ඉන්නේ process එක. ඒ process එකට එන දත්ත ගැලීම තියනවාද කියලායි උතරදී අපි හොයලා බලන්න ඕනේ. process එකට එන ගැලීම් තියනවාද? යන ගැලීම් තියනවාද? ඔයා context diagram එක හරි විදිහට නිර්මාණය කරගත්තොත් ඔයාට දකින්න හම්බ වෙනවා එන ගැලීම් සහ යන ගැලීම්. ඒත් ඔයාගේ හැම process එකටම එන සහ යන විදිහට දත්ත ගැලීම් නැත්නම් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ context diagram එක. right? ඒ කියන්නේ සන්දර්භ රූප සටහන ගැන තමයි ඔයා වද වෙන්න ඕනේ. එයා හරියට ඇඳුන්නේ නැහැ කියන එක ගැන ඉගියක් තමයි ඔයාට හම්බෙන්නේ. ඔයාගේ process එකට එන දත්ත ගැලීම් සහ යන දත්ත ගැලීම් කියලා දෙයක් නැති වුණා. හරි. ඊළඟට කරන්න තියෙන දේ තමයි ඒතර පළවෙනි එක්කෙනා ඕකේ නම් දෙවෙනි ප්‍රශ්න. right? දෙවෙනි ප්‍රශ්න තමයි එක් එක් ක්‍රියාවලියට එහි ප්‍රතිදානය නිපදවීමට අවශ්‍ය සියලු තොරතුරු තිබේද? එතකොට මේ එක එක ක්‍රියාවලිය ගත්තොත් එයාගේ ප්‍රතිදානය කියන්නේ එළියට යන දත්ත ටික නිපදවන්න අවශ්‍ය වෙන සියලුම තොරතුරු ටික එයා ගාව තියෙනවා. දැන් අපි මෙයාව අරගත්තොත් order process එක ගත්තොත් order process එකෙන් එළියට යන කෙනෙක් තමයි catalog details කියන්නේ. ඒ catalog detail එක එළියට යනකොට එයාව නිෂ්පාදනය වෙන්න කොහෙන්ද ඔයාට තොරතුරු ආවේ? හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි process එකකට බෑ තොරතුරු නිපදවීමක් කරන්න. අපි process එකක් මේ data source එකක් කියලා සලකන්නේ නැහැ. දත්ත ප්‍රභවයක් කියලා සලකන්නේ නැහැ. right? එතකොට order process කියන එක්කෙනාට කැටලොග් එකට අවශ්‍ය දත්ත නිෂ්පාදනය කරන්න බෑ. එයාට පුළුවන් ඒක සකස් කිරීමක් කරන්න. ඒ ක්‍රියාවලිය කරන්න. ඒතර කැටලොග් එක කියන නැත්නම්
භාණ්ඩ ලයිස්තුව කියන දත්තය මේ ඕඩර් ප්‍රොසෙස් එකට කොහෙන් හෝ ලැබෙන්න ඕනේ. ඒ දත්ත ටික ඕඩර් ප්‍රොසෙස් එක හරහා පාරිභෝගිකයා වෙත යොමු කරන්න. දැන් අර දෙවෙනි රීතියේ අහන ප්‍රශ්නෙට ගැටලුවක් එනවා ඕඩර් ප්‍රොසෙස් එක දිහා බැලුවම මේ විදිහට. කැටලොග් එකක් යනවා එළියට. කැටලොග් එකට ඕන ඩීටේල්ස් ඕඩර් ප්‍රොසෙස් එකට කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. මොකද ඕඩර් එකෙන් හම්බෙන්නේ නැහැ නේ කැටලොග් ඩීටේල්ස්. කැටලොග් එක දිහා බලලා තමයි පාරිභෝගිකයා ඕඩර් එක දාන්නේ. අන්න එහෙම තත්වයක් පැවතුනොත් මේගොල්ලෝ කරන යෝජනා කිරීම තමයි ඒ දත්ත ප්‍රභවය ඔයාට හොයාගන්න නැත්නම් ඒ වෙනුවට අදාළ වෙන දත්ත ගබඩාවක් නිර්මාණය කරන්න. එහෙනම් කැටලොග්ස් කියන දත්තය ඔයාට ලබා ගන්න නම් කැටලොග් ටික ගබඩා වෙලා තියෙන දත්ත ගබඩාවක් නිර්මාණය කරගන්න ඕන. මේකේ නම අපිට ලියන්න පුළුවන් කැටලොග් කියලා. right ඒක කැටලොග්ස් ටික දාලා තියාගන්න ෆයිල් එකක් කැබිනට් එකක් right මොකක් හෝ data store එකක් වෙන්න පුළුවන්. මේක manual data store එකක්. ඒක නිසා මම මේක M1 කියලා ඉන්ඩිකේට් කරනවා. මෙතනින් එළියට යන දත්තය තමයි මොනවාද? කැටලොග්ස් කියලා කියන්නේ. එතකොට මේ කැටලොග් ඕඩර් ප්‍රොසෙස් එකට හම්බුනාම තමයි මෙතනින් කැටලොග් එක පාරිභෝගිකයාට දෙන්න පුළුවන් වෙන්නේ. දත්ත ගබඩාවක් නිර්මාණය වෙන හැටි පැහැදිලිද? අපැහැදිලි නම් කියන්න ළමයි ආයෙ කතා කරත හැකි. ඔව් ළමයි පැහැදිලිද? ඔව් ළමයි right හරි. ඊළඟට දැන් තුන්වෙනි රීතියෙන් ඔයගලන්ට කියලා තියෙන්නේ ඔය මම දෙවෙනියට කරපු දේ. අන්තිමට කරපු දේ. right මොකද්ද මම අන්තිමට කරේ? right මේ රීති තුනෙන් කියලා තියෙන්නේ පේනවද? දෙවෙනි රීතියෙන් තිබ්බේ එක් එක් ක්‍රියාවලියට එහි ප්‍රතිදානයේ නිපදවීමට අවශ්‍ය සියලුම තොරතුරු තිබේද? තුන්වන රීතිය එසේ නොවේ නම් එයට අවශ්‍ය තොරතුරු මොනවාද සහ එම තොරතුරු ලබා ගන්නේ කොහෙන්ද කියන එක තමයි හිතන්න තියෙන්නේ. ඒක තමයි නීති තුන ඕගලන්ට බලා ගන්න තියෙන්නේ. right එතකොට නිතරම අපි context diagram එකක් අඳිනකොට නිතරම බලන්න ඕනේ order process එක අදාළ process එකකින් එළියට යන ඒවා එළියට යන දත්ත ගැනීම වලට තොරතුරු මේ වෙනකොට ඒ process එකට ලැබෙනවද? ලැබෙනවා නම් ගැටලුවක් නැහැ. ලැබෙන්නේ නැත්නම් data store එකක් හදලා ඒ තොරතුරු ලැබෙන බව පෙන්වන්න ඕනේ. right ඒතර ඔය විදිහට තමයි අපි ඕක නිසා තමයි අපි මෙතන data store එක ඇඳලා ඒක manual 1 කියලා දාලා ඒක catalog කියලා නම් කරලා catalogs මෙතනින් යනවා කියලා පෙන්නනවා. right ඔන්න catalog එක පාරිභෝගිකයාට හම්බෙන විදිහ තීරණය වුණා. ඊළඟට කරන්නේ පාරිභෝගිකයා ඕඩර් එක දෙන එක.
පාරිභෝගිකයා ඕඩර් එක දෙන්න. දැන් පාරිභෝගිකයා ගාව කැටලොග් එක එයා ගාවට හම්බෙලා තියෙනවා. ඒක නිසා පාරිභෝගිකයා දන්නවා මොනවාද කැටලොග් එකේ තියෙන්නේ කියලා. ඒක දිහා බලලා පාරිභෝගිකයා ඕඩර් එක දෙනවා. right ඊළඟට පාරිභෝගිකයාට ඊළඟට වෙන්නේ ඉන්වොයිස් එකක් යන එක. ඔන්න පේමන්ට් ප්‍රොසෙස් එකේ අවුට්පුට් එකක්. දැන් මේ ඉන්වොයිස් එක යවන්න මේ ඉන්වොයිස් එකේ මොනවද යවෙන්නේ? ප්‍රශ්නේ කියලා තියෙනවා පාරිභෝගිකයා ඇනෝම් කරපු භාණ්ඩ සහ ඒක හම්බෙන දිනය, වේලාව වගේ දේවල් සටහන් කරලා ඉන්වොයිස් එකක් යවනවා කියලා. එතකොට මේකට අවශ්‍ය වෙනවා පාරිභෝගිකයා විසින් ලබා දීපු ඕඩර් එකේ දත්ත ටික. එතකොට ඒ දත්ත කෙනෙකුට කියන්න පුළුවන් මේ process order process එකේ ඉඳලා order details කෙලින්ම payment process එකට එනවා කියලා. හැබැයි ඒක ප්‍රායෝගික ක්‍රියාවලියක් නෙවෙයි. order එකක් හම්බෙන වෙලාවෙම invoice එකක් පිළියෙල වෙන්නේ නැහැ. order එක ගන්න එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ආයතනයේ එක අංශයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ invoice එක හදලා ඒ දේවල් ටික යවන්නේ තව අංශයක වෙන්න පුළුවන්. ඒතර වඩාත් ප්‍රායෝගික විදිහ තමයි මේ හම්බෙන order එක එතනට දාලා දත්ත ටික ආයෙත් දත්ත ගබඩාවක ගබඩා කරලා තැබීම. එතකොට මේ දත්ත ගබඩාවෙන් invoice එක හදන්න අදාළ order එක පිළිබඳ දත්ත ටික ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ order details තව data store එකක දානවා. දැන් මෙතන manual system එකක් ගැන කතා කරන නිසා data store ඔක්කොම වගේ manual වෙන්නේ. මොකද digital දෙයක් ගැන කියලා නැහැනේ. ඒතර මේ data store එකේ නම orders. නැත්නම් ඇනවුම්. ඒතර මෙයාට මොනවද හම්බෙන්නේ? order detail. ඇනවුම් පිළිබඳ තොරතුරු. right එතකොට පාරිභෝගිකයෙක් ඇනවුමක් දුන්නම ඕඩර් එකක් දුන්නම ඕඩර් එක පිළිබඳ තොරතුරු ගබඩා වෙනවා order details කියන ගබඩාව. ඔන්න ඊට පස්සේ වෙන වෙලාවක කෙනෙකුට පුළුවන් මේ order details කියන එක මේ දත්ත ගබඩාවෙන් අරගෙන payment process එකට පාවිච්චි කරන්න. right එතකොට order details ගත්තම invoice එක හදාගන්න පුළුවන්. නේද? ඒකේ තියෙනවා මොනවාද order කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ invoice එක හදන කෙනා තීරණය කරනවා කවදද යවෙන්නේ කොහොමද කියන එක. එතකොට invoice එකක් නිර්මාණය කරලා යවන්න පුළුවන්. පැහැදිලිද ඔය වැඩේ? order detail එක කොහොමද save කරගත්තේ? ඊට පස්සේ invoice එක හදන්න order details කොහොමද පාවිච්චි කරේ කියන එක පැහැදිලිද? අවුලමයි? ළමයි පැහැදිලිද? හරි. ඊළඟට සිද්ධ වෙන දේ මොකද්ද? ඊළඟට සිද්ධ වෙන්නේ කස්ටමර්ට ඩිලිවරි නෝට් එකක් ගෙනියන එක නේද? භාණ්ඩ ටිකත් එක්ක ඩිලිවරි නෝට් එකක්. භාණ්ඩය බාර දෙන කෙනා කම්පැනි එකෙන් හදලා දෙනවා ඩිලිවරි නෝට් එකක්. මෙන්න මේ භාණ්ඩ ටික තමයි ඔයා ගෙනියන්නේ කියලා. ඒතකොට ඒ ඩිලිවරි නෝට් එක ලබා දෙනවා කස්ටමර්ට. දැන් මේ ඩිලිවරි නෝට් එක හදන්න මොනවාද උවමනා වෙන්නේ? ආයෙත් වතාවක් මේ ඕඩර් ඩීටේල්ස්ම තමයි උවමනා වෙන්නේ.
එතකොට ඒක අපි නැවත වතාවක් ඇඳ පෙන්නන්නේ නැහැ. right order details පාවිච්චි කරලා delivery note එක හදා ගන්නවා. ඒ කියන්නේ අපිට පේන්න තියෙන්නේ order details payment process එකට එනවා. ඒ කියන්නේ delivery note එක හදා ගන්න පුළුවන් කියන. ඊළඟට මොකද කරන්නේ? customer delivery note එක දිහා බලලා Tamanට අදාළ වෙන payment එක කරනවා. invoice එකත් එයා ගාව තියෙනවා. invoice එකේ කියලා තියෙනවා මෙන්න මෙච්චර මුදලක් ඔයාලට ගෙවන්න වෙනවා කියලා. delivery note එක බැලුවම තේරුම් ගන්න පුළුවන් අවශ්‍ය භාණ්ඩ ටික එයාට හම්බෙලාද කියලා. ඒ අනුව එයා payment එක කරනවා. payment එක කරාම එයාට හම්බෙනවා receipt එකක්. right එතකොට මේ receipt එක නිෂ්පාදනය කරන්න තර receipt එක කියන output එකට අවශ්‍ය දත්ත ටික තියෙනවද? payment එකට දාලා වෙන දත්තේ customer ගෙන් හම්බෙනවා. ඒක data store එකකින් හම්බෙන්නේ නැහැ. customer ගෙන් හම්බෙනවා. right ඒක ගැටලුවක් නැහැ. entity එකක් බාහිර භූතාර්ථයක් කියලා කියන්නේ දත්ත උපද්දවන්න පුළුවන් තැනක්. right payment එකට දාලා detail එතනින් එනවා. order එකට දාලා detail අවශ්‍ය නම් අපිට නැවත order details data store එකෙන් ගන්න පුළුවන්. ඒ දෙකම පාවිච්චි කරලා අපිට receipt එකක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් level 1 එක සම්පූර්ණ කරගන්න. right ඔය විදිහට complete කරපු level 1 එක තමයි ඔයගලන්ට ඊළඟ පින්තූර විදිහට මෙතන පෙන්නලා තියෙන්නේ. catalog වලින් catalog details එනවා. එතකොට catalog details customer ට යනවා. order details ඔයාලට හම්බ වෙනවා. order details ගබඩා වෙනවා orders කියන දත්ත ගබඩාවේ. order details පසුව පාවිච්චි කරනවා invoice එකයි delivery note එකයි හදාගන්න. receipt එක දෙන්න. payment details නැත්නම් payment එකට දාලා තියෙන තොරතුරුයි order එකට දාලා තියෙන තොරතුරුයි දෙකම අරගන්නවා. අරගෙන receipt එක නිර්මාණය කරනවා. හරි. ඔය වැඩේ පැහැදිලිද ළමයි? right. හරි. මෙන්න මේ point එක කියලා අපි මේ session එක නතර කරමු. ඔයගලන්ට පේනවද මෙතන ID එක විදිහට process එකේ දීලා තියෙනවා 1 සහ 2 කියලා. right දැන් මේ අපි අඳින්නේ level 1 diagram එක කියලා අපි මේකට කිව්වේ. මේකට කියන්නේ level 1 පළමු මට්ටමේ දත්ත ගැලීමේ සටහන. මුලින්ම ඇන්දේ context diagram එක. ඊට පස්සේ කියනවා level 1 diagram එක කියලා. right එතකොට මේ level 1 diagram එකක් නිසා තමයි අපි මේ process එකේ ID එකට 1 2 කියන පූර්ණ සංඛ්‍යා පාවිච්චි කරන්නේ. දැන් මේ level 1 එකට පස්සේ අපි අඳින්නේ නැහැ අපි කතා කරනවා diagram එකක් level 2 කියලා. level 2 වෙනකොට වෙන්නේ මේ payment process එක ඒ කියන්නේ level 1 එකේ තියෙන processors අරගෙන ඒවා තව දුරටත් විස්ථාපනය කරනවා. එතකොට උදාහරණයක් විදිහට අපි හිතුවොත් මේ level 2 කියන diagram එකේදී process 2 කියන process එක තව පොඩි process වලට කැඩෙනවා නම් දැන් අපි ඇත්තටම දන්නවනේ මේ process එක තව process 4කට කැඩෙනවා කියලා. අපි අර මුලදී කතා කරනකොට කතා බහ වුණා payment එකට දාලා process 4ක් තියෙනවා කියලා. ඉතින් අන්න එහෙම කැඩෙනකොට මේවා අපි නම් කරන්නේ මේක දෙවෙනි process එකනේ. level 2 එකේ process අපි නම් කරන්නේ 2.1. මේක 2.2. right ඊළඟ එක්කෙනා 2.3 ID එක විදියට. අපි මුලදී කතා කරා මේ 1 කියන process එකත් process දෙකකට කැඩෙනවා කියලා නේද? ඒතර ඒ කියන්නේ මෙයාටත් තව පොඩි process දෙකක් එනවා. එයාගේ level 2 diagram එකේ. ඒතර ඒව නම් වෙන්නේ 1.1.
1.2 ඔය විදිහට. right ඔන්න ඔය notation එක මතක තියාගන්න. අපිට level 2 අඳින්න කියලා නැහැ අපේ syllabus එකේ. level lower level diagrams කියලා අපි ඒවට කියන්නේ. ඒව ගැන කතා කරන්න කියලා තියෙන්නේ නිකන් මේ වගේ දැනුවත් කරන්න කියලා. නමුත් මේක විහිදෙන්නේ මේ විදිහටයි කියන එක මතක තියාගන්න. right එතකොට ලබන සතියේ I'll come සුසු. ලබන සතියේ අපි කතා කරනවා කොහොමද level 2 diagram එකක් ඇඳගන්නේ කියන එක right ප්‍රශ්නත් එක්ක. ඒක නිසා ඒකට ලෑස්ති වෙන්න. මේක ගැන නැවත පොඩි මතක් කිරීමක් කරලා අපි මේ diagram ටිකට යමු. ඔයගලන්ට මේ diagram දෙක ඇඳගන්නේ කෝකේ වෙච්ච ගමන් විභාගයට අදාළව system lesson එකේ තියෙන හැම ප්‍රශ්නයක්ම හැම කියන්නේ බොහෝම ප්‍රශ්න කරලා ඉවර කරන්න පුළුවන්. තව theory set එකක් තියෙනවා. ඒ ටික අපි පහළට කතා කරන්න ඕනේ. නමුත් බොහෝමයක් ප්‍රශ්න කරලා ඉවර කරන්න පුළුවන්. හරි right. එහෙනම් මම අදට මෙතනින් session එක නතර කරනවා. ඊළඟ සතියේ මේ වෙලාවට අපි online මුණ ගැහෙනවා ළමයි offline පන්ති දැන්ම පටන් ගන්න අදහසක් නැහැ. ආයෙත් කොරෝනා තත්ත්වය පොඩ්ඩක් වැඩි වීගෙන යන නිසා. මම දැන් අද දැක්ක 6:11 පන්ති පටන් ගන්න කියලා මේ පණිවිඩයක් කවුරු හරි දාලා තියෙනවා. මම දන්නේ මොන හේතුව මතද ඒක කිව්වේ කියලා. දැන් අපේ ඉස්කෝලේත් මේ වෙනකොට කොරෝනා සිද්ධීන් 2ක් 3ක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ළමයි මුණ නොගැහී ඉන්න තරමට අපි හැමෝම ආරක්ෂාකාරී සහ ඕගල් මේ විශේෂයෙන් දැන් මේ සැර විභාගය කරන්න ඉන්න කට්ටියට ඒක සෑහෙන පහසුවක්. මොකද නැත්තම් දැන් තව එහාට යන කොච්චර එහාට යයිද දන්නේ නැහැ. දැන් අගෝස්තුවේ තියෙන ඕන විභාගේ දැන් තියෙන ජනවාරි වල. දෙසැම්බර් වල තියෙන තිබ්බ O level දැන් තියෙන්නේ මැයි වල. ඒකට මේ ළමයින්ට තව යහුවොත් ඒ ළමයි අනිවාර්යයෙන් විභාගේ අතාරින තත්ත්වයකට එනවා. ඒක නිසා අපි පොඩ්ඩක් පරිස්සම් වෙමු එක. ඊළඟට බලමු අපි කොහොමද ෆිසිකල් ක්ලාසස් ටික පටන් ගන්න කියලා. හැමෝම පටන් ගන්න තත්ත්වයකට ආවොත් අපි හිමීට එක පටන් ගමු. එතකන් අපි මෙහෙම ඔන්ලයින් යමු ළමයි. මම හිතන්නේ ඒක හැමෝටම හොඳයි කියලායි මම දකින්නේ මේ මොහොතේ. right හරි එහෙනම් ඊළඟ සතියේ පුරුදු වෙලාවට හම්බෙනවා. right 4:00ට හම්බෙමු. අදට මෙතනින් ක්ලාස් එක මම නතර කරනවා. right thank you very much. ගිහින් right Nuan thank you.